ඒ කියන්නේ යම්කිසි ගිය සතියේ කියලා දෙපුවා කියලා තියෙනවා right. එහෙනම් අපි අද වැඩ ටිකට යමු. right. අද වැඩේ තමයි මෙතන මේක තමයි පළවෙනි වැඩේ. formulas with cell addresses and operators. අපි පළවෙනියටම කරන්න යන්නේ අපි ඉගෙනගත්තු cell address වලින් formulas සමීකරණ කීපයක් හදන්න. හරි. අපි ඉගෙන ගත්තා cell address එකක් ලියන්නේ කොහොමද කියලා. ඊට අමතරව අපි ඉගෙන ගත්තා operators. මොනවද operators කියන්නේ? ගණිත කර්ම වගේක් අපි ඉගෙන ගත්තා නේ. එකතු කිරීම, අඩු කිරීම කියලා අර ගිය සතිය ඉගෙන ගත්තේ. අන්න ඔය ඉගෙනගත්තු ගණිත කර්ම ටිකයි අපි ඉගෙනගත්තු cell address ටිකයි පාවිච්චි කරලා කොහොමද අපි formula එකක් ලියාගන්නේ කියලා තමයි අද කතා කරන්නේ ඉස්සෙල්ලාම. right. මේ උදාහරණ දිහා බලන්න. මේ උදාහරණය මම වෙනම ටයිප් කරන්නම් අලුත් ස්ප්‍රෙඩ්ෂීට් එක. right. අපි දන්නවා ත්‍රිජිකෝණාශ්‍රයක පරිමිතිය හොයන්නේ කොහොමද? ඔව්. දිග අපි සාමාන්‍ය කියන්නේ වටේ දිග කියලානේ. එතකොට දිග පැති දෙකට එකතු කරනවා පළල පැති දෙක. කොහොමනේ අපි පරිමිතිය හොයන්නේ ත්‍රිජිකෝණාශ්‍රයක? දීලා තියෙනවා length ත්‍රිජිකෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර් 20යි කියලා. මේක සෙන්ටිමීටර් කියලා ගන්න. breadth පළල දීලා තියෙනවා සෙන්ටිමීටර් 10යි කියලා. එතකොට අපි කොහොමද මේ සෙල් එකට G5 කියන සෙල් එකට පරිමිතිය ලියන්නේ? මේකේ පරිමිතිය ගන්නෙ කොහොමද? අපි අර දාන්න සෙල් ඇඩ්‍රස් වල දැනුමින් සහ අපි ඉගෙනගත්තු ඔපරේටර්ස් වල දැනුමින් කොහොමද අපි මෙතනට සමීකරණයක් ලියන්නේ ෆෝමියුලා එකක් මේ ත්‍රිජිකෝණාශ්‍රයේ පරිමිතිය ගන්න. දන්න කෙනෙක් ඉන්නවනම් ඉස්සරහ try එකක් දෙන්න බලන්න chat box එකේ උත්තරේ දාන්න බලන්න මේ කොහොමද අපි මේකට සමීකරණයක් ලියන්නේ කියලා. පරිමිතිය ගන්න. දිග දීලා තියෙනවා අපිට 20යි කියලා C5 කියන මේ සෙල් එකේ. පළල දීලා තියෙනවා E5 කියන සෙල් එකේ 10යි කියලා. එතකොට G5 කියන සෙල් එකේ කොහොමද අපි පරිමිතිය ලියන්නේ? පරිමිතිය ගන්නෙ කොහොමද? පරිමිතිය ගන්න විදිය දන්නවනේ. පළල දෙපාරක් එකතු කරලා දිග දෙපාරක් try එකක් දෙන්න බලන්න කොහොමද මේකට සමීකරණයක් ලියන්නේ? පරිමිතිය ගන්න. අපි සාකච්ඡා කරමු ඊට පස්සේ. right එක උත්තරයක් තියෙනවා. හොඳයි. තව ක්‍රම තියෙනවා ඔකට. ওই ක්‍රමේ විතරක් නෙවෙයි තව ක්‍රම තියෙනවා. ඔය එක ක්‍රමයක් විතරයි. තව ක්‍රම තියෙනවා. හොඳයි තව ක්‍රමයක් තියෙනවා. ක්‍රම දෙකක් දැන් දාලා තියෙනවා. තව ක්‍රම තියෙනවා. try එකක් දෙන්න බෑ. තව ක්‍රමයක් දාලා තියෙනවා හොඳයි. ක්‍රම තුනක් අපිට chat box එකේ එවලා තියෙනවා. බලමු අපි එකින් එක try කරලා
මෙයා වැඩ කරනවාද කියලා. right? පළවෙනි ක්‍රමය තමයි මට පුළුවන් මේ length එකට දීලා තියෙන අගය, ඒ කියන්නේ දිග දෙපාරක් එකතු කරන්න. මට කියන්න බලන්න මේ length එකේ මේ 20 අගයේ තියෙන සෙල් එකට අදාළ සෙල් ඇඩ්‍රස් එක කීයද කියලා. මේ සෙල් ඇඩ්‍රස් එක 20 කියන සෙල් ඇඩ්‍රස් එක 20 කියන අගයේ තියෙන සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක ඔව් C5. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. අංක 1 පළවෙනි දේ ෆෝමියුලා එකක් ලියද්දී සමාන ලකුණකින් පටන් ගන්න. මේ සමාන ලකුණ නැත්නම් ලකුණක් ඉවරයි එතනම. හරි? සමාන ලකුණකින් පටන් ගන්න. ඊට පස්සේ මට පුළුවන් C5 වලට එකතු කරන්න ආපහු C5. ඇයි ආපහු C5 එකතු කරන්නේ? ඇයි බං ත්‍රිකෝණාශ්‍රයේ දිගපැති දෙකක් තියෙනවනේ. දිගපැති දෙකක් තියෙනවනේ. ඒකයි length එක දෙපාරක් එකතු කරන්නේ. දිගපැත්තේ යගේ දෙපාරක් එකතු කරනවා. ඊට පස්සේ පළල පැතිත් දෙකක් තියෙනවනේ. එහෙනම් පළල පැත්තෙත් දෙපාරක් ඉන්න. දෙපාරක් එකතු කරන්න. හරිද? මෙන්න උත්තරේ එනවා. පරිමිතිය 60යි කියලා. right? ඔය එක ක්‍රමයක්. ඒතර පළවෙනි ක්‍රමය මොකද්ද? මෙන්න දිනා පළවෙනි ක්‍රමය. දිග දෙපාරක් එකතු කරා length එක දෙපාරක් එකතු කරා දෙපාරක් එකතු කරා. length කියන්නේ දිග, breadth කියන්නේ පළල. හරි? මෙන්න පළවෙනි ක්‍රමය. හරි? ඊළඟට තව ක්‍රමයක් බලමු අපි මේ යගේ ගන්න. මම මේක යටින් ටයිප් කරන්න මෙතනින්. මට පුළුවන් මේ length එකේ තියෙන අගය කියන්නේ 20 කියලා තියෙන්නේ මේ C5 එක මම වැඩි කරනවා. sorry. ඊට පස්සේ මට පුළුවන් මේ C20 කියන අගය නැත්නම් C5 කියන සෙල් එකේ තියෙන අගය වැඩි කරන්න. දෙකෙන්. right? ඊට පස්සේ ඒකට එකතු කරනවා E10 වල තියෙන අගය වැඩි කරලා දෙකෙන්. හරි? sorry. E10 නෙවෙයි E5 sorry. E5. හරිද? ඒත් ඒ උත්තරේම එනවා. මෙන්න දෙවෙනි සමීකරණය පරිමිතිය ගන්න. right? පරිමිතිය ගන්න මට තව සමීකරණයක් ලියන්න පුළුවන්. sorry. හරි? මෙන්න තුන්වෙනි සමීකරණය. මට පුළුවන් length එකයි breadth එකයි එකතු කරලා 20 ධන 10 sorry 20 ධන 10 නෙමෙයි C5 ධන E5 මේන උත්තරේ වැඩි කරනවා දෙකෙන්. ඒත් අර පරිමිතිය අගේම එනවා. හරි? ඊළඟට මට තව එකක් ලියන්න පුළුවන්. සමානයි. ඔව්. C5 වල අගය වැඩි කරනවා දෙකෙන්. right? ඒ එන අගයට එකතු කරනවා E5 වල එන අගය දෙකෙන් වැඩි කරලා එන උත්තරේ. මෙන්න ක්‍රම හතරක් තියෙනවා. right? ක්‍රම හතරක් තියෙනවා. එකින් එක ඔය ක්‍රම හතර මේක පොඩ්ඩක් මේ එකක් ගන්න මොකද්ද මේ පොඩි කොල කෑල්ලක් කරන් මේක සටහනක් දාගන්න. නෝට් එකක් දාගන්න.
මොනවා හරි ක්‍රම තියෙනවද ඔයාලා? අලුත් මොනවා හරි ක්‍රම මීට අමතරව මේ ක්‍රම හතරට අමතරව නෑ නේද? එහෙම ක්‍රමයක් තියෙනවා නම් දාන්න chat box එකේ. මෙන්න ක්‍රම හතරම තියෙනවා. right? මෙන්න ක්‍රම හතරම තියෙනවා. ක්‍රම හතර ලියන්න. එතකොට මෙතන අපි කිසිම ෆෝමියුලා එකක් පාවිච්චි කරලා නැහැ. කිසිම ශ්‍රිතයක් පාවිච්චි කරලා නැහැ. අපි අර ගිය සතියේ කතා කරපු සෙල් ඇඩ්‍රස් ටිකයි ගිය සතියේ කතා කරපු ඔපරේටර්ස් ටිකයි ගණිත කර්ම ටිකයි විතරයි පාවිච්චි කරලා මේ පරිමිතිය ලියලා තියෙන්නේ. right? කිසිම සූත්‍රයක් පාවිච්චි කරලා නැහැ අපි. කිසිම ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා නැහැ. හරි. එතකොට මේ කරපු උදාහරණේ තේරුණාද? කට්ටියට මොකද කියන්නේ තේරුණාද නැද්ද? කිසිම ශ්‍රිතයක් පාවිච්චි කරලා නැතුව කිසිම ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන්නේ නැතුව කොහොමද අපි උත්තරයක් ගන්න? තේරුණාද? තේරුණාද නැද්ද? තේරුම් නැති කවුරු හරි ඉන්නවනම් කියන්න මොකද කියන්නේ තේරුණාද නැද්ද? right. එහෙනම් හැමෝටම තේරුණා කියලා හිතනවා ඈ. ප්‍රශ්න තියෙනවද මේ කරපු මේ එක්සැම්පල් එක මේ උදාහරණය සම්බන්ධයෙන් ගැටලු තියෙනවද මොනවා හරි? හරි. එහෙනම් අපි යමු ආයෙ ස්ලයිඩ් එකටම. right. ඊළඟට මෙන්න මෙතන තියෙනවා ඔයාලා සෙල් ඇඩ්‍රස් එකක් ලියද්දි ඔයාලා මේ සෝරි මේ සමීකරණයක් ලියද්දි ඔයාලට වෙන්න පුළුවන් වැරද්ද.
හරි. අපි දන්නවා Excel වල ෆෝමියුලා එකක් ලියද්දී හැමතිස්සෙම සමාන ලකුණකින් තමයි පටන් ගන්න. මේ තියෙන්නේ. සමාන ලකුණකින් තමයි පටන් ගන්න. ඒකට කවදාවත් මෙන්න මේ වගේ සමීකරණ ලියන්න එපා. මේ මොකද්ද කරලා තියෙන්නේ? මේ මොකද්ද කරලා තියෙන්නේ? මෙතන ලියලා තියෙන්නේ D2 සමානයි A2 multiply by B2 කියලා නේද? D2 සමාන කරලා තියෙන්නේ ඇයි මෙතන? මේ D2 කියන සෙල් එක ඇතුළේ මේක ලියලා තියෙන්නේ. D2 කියන සෙල් එකේ මේ ලියලා තියෙන්නේ. ඒතර D2 සමාන කියලා පටන් ගන්න එපා කියලා දෙන්නේ. මෙහෙම ලියුවොත් වැරදි. හැමතිස්සෙම Excel ෆෝමියුලා එකක් ලියද්දි පටන් ගන්න මේ සමාන ලකුණකින් equal sign එකකින් තමයි පටන් ගන්න. right. එතකොට හැමතිස්සෙම කිසිම වෙලාවක මේ සමාන ලකුණට වම් පැත්තෙන් කිසිම දෙයක් ලියන්න එපා. මේ තියෙන්නේ. It is important to remember that nothing should be written on the left side of the equal sign. සමාන ලකුණට වම් පැත්තෙන් කියන්නේ මේ පැත්තෙන් මේ බලන්න සමාන ලකුණට වම් පැත්තෙන් D2 කියලා ලියලා තියෙනවා. මේක වැරදි. සමාන ලකුණට වම් පැත්තෙන් කිසිම දෙයක් ලියන්න එපා. සමාන ලකුණට වම් පැත්තෙන් මොන හරි දෙයක් ලියනවා නම් ඒක වැරදි. ඒ ලියන සමීකරණය වැරදි. right. ඒතර ඒකයි මේ ස්ලයිඩ් එකෙන් කියන්නේ. ඊළඟට හරි. formulas with cell addresses and operators. හරි. මේකත් අපි ලියාගෙන බලමු. හරි. මේ දීලා තියෙන විස්තර වලින් මෙන්න මේ දේවල් ටික හොයන්න අපිට සමීකරණ 4ක් ලියන්න වෙනවා. right. සමීකරණ 4ක් ලියන්න වෙනවා. මොනවා හොයන්නද? මෙන්න මේ ටික. හරි. ඉස්සලාම අපිට හොයන්න කියනවා price of book and pen. There was a difference between two prices. Price of 4 books. Price of 2 pens and 3 books. පොතක මිල රුපියල් 80යිලු. price of book 80යි. price of a pen 20 30යි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ ටික හොයන්න කියලා. price of a book and a pen. පොතක සහ පෑනක මිල. right. ඊට පස්සේ difference between two prices. මේ පොතක මිල සහ පෑනක මිල අතර වෙනස. ඊට පස්සේ price of 4 books. පොත් 4ක මිල. ඊට පස්සේ price of 2 pens and 3 books. පෑන් 2ක සහ පොත් 3ක මිල. කියනවා හොයන්න සමීකරණ 4ක් ලියන්න ඕනේ. අපි
දන්න සෙල් ඇඩ්‍රස් ටික සහ අපි අර කතා කරපු ගණිත කර්ම ටික විතරක් පාවිච්චි කරලා. හරි. ලියන්න බලන්න සමීකරණ හතරක්. මේ දීලා තියෙන අගයන් හතර හොයන්න. price of a book and a pen, difference between two prices, price of four books, price of two pens and three books. මෙන්න මේ හතර හොයන්න සමීකරණ හතරක් ලියන්න බලන්න. හරි. සාකච්ඡා කරමු. පොතක මිල දීලා තියෙනවා රුපියල් 80ක්. price of a book is rupees 80 rupees, price of a pen 20. අපිට පළවෙනි එකෙන් කියනවා price of a book and a pen. පොතක සහ පෑනක මිල. එතකොට පොතක සහ පෑනක මිල කිව්වම මේ දෙක එකතු වෙන්න බෑ. එහෙනම් අපි කොහොමද ලියන්න ඕනේ? equal. පොතක මිල දාලා තියෙන C1 කියන සෙල් එකේ. එහෙනම් C1 plus පෑනක මිල තියෙන්නේ C2 කියන කොටුවේනේ. එහෙනම් C2 උත්තර එනවා CI කියන්නේ. ගොඩක් අය උත්තර දාලා තියෙනවා හොඳයි. right. ඊට පස්සේ ඊළඟ එක අහනවා difference between two prices. right. එහෙනම් ඔන්න පළවෙනි එකේ උත්තරය. ඊළඟට දෙවෙනි එක. දෙවෙනි එකේ අහලා තියෙන්නේ difference between two prices. මේ මිල දෙක අතර වෙනස. එහෙනම් වෙනස කියන්නේ පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කළා. එහෙම නැත්නම් පොතක මිලෙන් පෑනක මිල අඩු කරපුවාමනේ මේ මිල දෙක අතර වෙනස එන්නේ. එහෙනම් පොතක මිල කියන්නේ C1 කොටුවේ තියෙන අගය එකෙන් අඩු කරනවා. පෑනක මිල තියෙන C2 කියන කොටුවේ. එහෙනම් C1 - C2.
okay right එතකොට අපිට එනවා 60 කියලා උත්තරේ 60 ඊළඟට තුන්වෙනි කියනවා price of 4 books පොත් හතරක මිල හතරක මිල නම් එක පොතක මිල අපි දන්නවා තියෙන C2 කොටුවේ එහෙනම් C2 multiplied by C2 කොටුවේ තියෙන අගේ හතරකින් වැඩි කරපුවාම sorry C2 නෙමෙයි C1 කියන කොටුවේ තියෙන අගේ හතරකින් වැඩි කරපුවාම අපිට එනවා පොත් හතරක මිල 320 320 right ඊට පස්සේ අන්තිම එක හතරවෙනි එක ඒකේ කියනවා price of 2 pens and 3 books පොත් 3ක සහ පෑන් 2ක මිල. එහෙනම් පොත් 3ක මිල නම් පෑන් 2ක මිල නම් ඉස්සෙල්ලා C2 වැඩි කරන්න දෙකෙන්. පොත් දෙක පෑන් දෙකයිනේ. ඊට පස්සේ පොතක මිල තියෙන C3 වල පොත් 3ක මිල නම් ඒක වැඩි කරන්න 3ෙන්. right? එතකොට එනවා ඔව් sorry C3 නෙමෙයි C1 sorry මෙතන වැරදුනා මේ සමහර මේ chat box එකේ වල තියෙන උත්තරවල මේ අර මෙන්න මෙහෙම වරහන් දාලා තියෙනවා. මෙහෙම වරහන් දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලා ගන්න. මෙන්න මෙහෙම වරහන් දාලා තියෙනවා. මේ මෙතෙන්ට වරහන් දාලා තියෙනවා මෙහෙම. මෙහෙම වරහන් දාලා තියෙනවා. මෙහෙම වරහන් දාන්න අවශ්‍ය නැහැ. මොකද අපි අර ඉගෙන ගත්ත ගණිත ක්‍රම වලට අනුව බලන්න ඉස්සෙල්ලා මේකේ මොකද්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා වැඩි කිරීම වෙන්නේ. මේ වැඩි කිරීමනේ සිද්ධ වෙන්නේ. නම් මේකයි තමයි ඉස්සෙල්ලාම වෙන්නේ. තේරුණාද? එතකොට මේවට වරහන් දාන්න අවශ්‍ය නැහැ. මෙහෙම වරහන් දාන්න අවශ්‍ය නැහැ. ඇයි වරහන් දාන්න අවශ්‍ය නැත්තේ? කොහොමත් මේ දෙකනේ ඉස්සෙල්ලාම වෙන්නේ. ඇයි අපි ඉගෙන ගත්ත ප්‍රමුඛතාවයට අනුව වැඩි කිරීම තමයි ඉස්සෙල්ලාම වෙන්නේ. ඒතකොට මේවට වරහන් දාන්න අවශ්‍ය නැහැ. තේරුණාද දැන් මම කියපේක? වරහන් දැමීම අත්‍යවශ්‍ය නැහැ මෙතන. වරහන් දැම්මා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් වරහන් දැම්මාම කොහොමත් මේක තමයි ඉස්සෙල්ලාම වෙන්නේ. ඒක වරහන් දාන්න අවශ්‍ය නැහැ. මොකද වැඩි කිරීම තමයි ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ දෙක තමයි ඉස්සෙල්ලාම වෙන්නේ. ඊට පස්සේ තමයි එකතු කිරීම සිද්ධ වෙන්නේ. හරි. ඒතර කොහොම ලිව්වත් හරි උත්තරේ. right. මෙන්න එහෙනම් උත්තර ටික. වරහන් දැම්මා කියලා වැරද්දක් නැහැ. right? වරහන් දැම්මා කියලා කිසිම වැරද්දක් නැහැ. උත්තරේ හරි. හැබැයි වරහන් දාන්න අවශ්‍යතාවය නැහැ. හේතුව මොකද? අනිවාර්යෙන් වැඩි කිරීම ඉස්සල්ලාම වෙන්නේ මෙතන. හරි. වෙන ගණිත කර්මයක් මෙතෙන්ට තව ආවනම් තමයි වරහන් ගැන සැලකිලිමත් වෙන්න වෙන්නේ. එහෙම නැත්නම් අවශ්‍ය නැහැ. හරි. මෙතෙක් කියලා දුන්න දේවල් තේරුණාද? මොකද කියන්නේ මෙතෙක් කියලා දුන්න දේවල් තේරුණාද නැද්ද? තව මොනවා හරි කොහේ හරි පැහැදිලි කරන්න ඕනේද? කොහේ හරි පැහැදිලි කරන්න අවශ්‍ය තැනක් තියෙනවද? මෙතෙක් කියපුවා තේරුණාද? මොකද කියන්නේ? ෆීඩ්බැක් එකක් දෙන්න බලන්න. හරි තේරුණා. right. එහෙනම් මම මෙතනින් ඉස්සරහට යනවා. right. ඊළඟට අපිට තියෙන්නේ තව එකක් තියෙනවා. උදාහරණ තුන්වෙනි උදාහරණේ. ඔව්. තුන්වෙනි උදාහරණය. Calculating the area and volume of a cube. Right. When the length of one side is given.
හරි මේකත් අපි ටක් ගාලා කරලා හරි මේක බලන්න length of a cube හරි මෙතන දීලා තියෙනවා මොකද්ද ළමයි cube එකක් කියන්නේ cube එකක් කියන්නේ ඝනකයක් ඔයාලා ගණිතයට ඉගෙන ගත්තේ cube ඝනකයක් ඒතර ඝනකයක එක පැත්තක එක මුහුණතක දිග 10යි කියන්නේ අර මෙන්න මෙහෙම තියෙන්නේ මෙන්න මෙහෙම තියෙන ඝනකයක මෙහෙම තියෙන ඝනකයක මෙන්න මේ එක පැත්තක දිග 10යිලු ඊට පස්සේ අපිට අපෙන් අහනවා දෙවෙනි එක side area of a cube මේ එක මුහුණතක වර්ගඵලය කීයද කියලා අහනවා එහෙනම් දිග 10යි නම් අපි දන්නවා වර්ගඵලය ගණනය කරන්නේ දිග වැඩි කිරීම පළලනේ එහෙනම් මේ 10 දෙකෙන් වැඩි කරා නම් උත්තරේ මේ 10 10න් වැඩි කරා නම් වර්ගඵලය එනවනේ එක මුහුණතක එහෙනම් C1 multiplied by C1 100 කරනවා හරි ඊට පස්සේ ඊළඟ එක අහනවා total surface area of the cube මේ ඝනකයේ මුළු වර්ගඵලය අහනවා මුහුණත් ඔක්කොගේම වර්ගඵලය අහනවා අපි දන්නවා ඝනකයකට මුහුණත් 6ක් තියෙනවනේ ඝනකයකට මුහුණත් 6ක් තියෙනවා එහෙනම් එක මුහුණතක ඒරියා එක අපි උදීයි කියලා එහෙනම් මේ වගේ මුහුණත් 6ක් තියෙනවා කියන්නේ අපි එක මුහුණතක වර්ගඵලය වැඩි කරනවා 6න් එහෙනම් මුහුණත් 6 වර්ගඵලය එනවා එතකොට ඊට පස්සේ වොලියුම් එක අහනවා පරිමාව අහනවා cube එකේ පරිමාව ඝනකයේ පරිමාව අහනවා අපි දන්නවා පරිමාව කියන්නේ length multiply by breadth multiply by height ඒ කියන්නේ පළල වැඩි කිරීම උස වැඩි කිරීම දිගනේ එහෙනම් C1 කියන්නේ මේකේ length එකනේ ඝනකයක පැත්තක් කියන්නේ සමචතුරස්‍රයක් වගේනේ එහෙනම් දිග පළල උස තුනම එකයි එහෙනම් C1 multiply by C1 multiply by C1 මෙහෙම ලියන්න පුළුවන් එහෙම නැත්නම් C1 to the power 3 කියලා ලිව්වොත් හරි නම් වොලියුම් එක එනවා දන්නේ කරපු වැඩි තේරුණාද නැද්ද මේ කරපු වැඩි අපිට දීලා තිබුණා length of a side of a cube ඝනකාභයක එක මුහුණතක දිගක් දීලා තිබුණේ මේ එක මුහුණතක එක පැත්තක දිගක් දීලා තිබුණේ ඒ ඇසුරෙන් අපි හෙව්වා
ගණකයේ එක පැත්තක වර්ගඵලය side area of a cube ඊට පස්සේ total surface area of a cube පැති 6ම වර්ගඵලය වුණා ඊට පස්සේ වුණා පරිමාව වොලියුම්. තේරුණාද නැද්ද? මෙතන පොඩි අර ගණිත කර්ම මේ කියන ගණිතමය දැනීමක් ඕනේ ඒකට. තේරුණාද නැද්ද? මොකද කියන්නේ? කලින් තේරලා තිබටියක් නැතුණත් දන්නේ නැහැ මේක කරන්න පස්සේ. right okay හරි මේකේ උත්තර ටිකක් මම දාන්නම්. මම දෙන උත්තර ටික. තේරුණාද මේ ටික? දැන් මොකද කියන්නේ? තේරුණාද? දැනට වෙනකන් කියලා තියපු ටික තේරුණාද? තේරුම් නැති කවුරු හරි ඉන්නවනම් කියන්න මම ආයෙ කියලා දෙන්නම්. ඊළඟට ඇක්ටිවිටි එකක් තියෙන එකයි මම අහන්නේ තේරුණාද කියලා. හරියට හරි. ඔව් ඒක තමයි මම කිව්වේ ඉස්සෙල්ලා. C1 to the power 2 කියලා ලිව්වොත් හරි. ඒක තමයි මම කිව්වේ. ඉතින් C1 multiply by C1 කියන්නේ C1 to the power 2 තමයි හරි. ඕකේ වොලියුම් එකටත් C1 to the power 3 කියලා මේ C1 to the power 3 කියලා ලිව්වොත් හරි. තියෙන්නේ විතර බලන්න. මේ උදාහරණේ තියෙන්නේ මේ විදිහට මේ B1 to the power 2 කියලා තියෙන්නේ. මේ දැක්කද? උදාහරණේ ඔය දීලා තියෙන ඔයා කියපු විදිහට තමයි. හරි. එහෙම ලියන්නත් පුළුවන්. අරගෙන ලිව්වත් හරි. හරි. අපි එන ඉස්සරහට යමු මෙතනින්. මෙතන තියෙන ප්‍රශ්නයක්. හරි. Study the worksheet in the given figure 7.18 and the table 7.7 containing formula. Now calculate the rest of result of each formula shown in table 7.7 in accordance with the precedence of operators and write the result. Excel sheet එකක් ඔයාලට පේනවා ඇති. මෙතන දීලා තියෙන Excel sheet එකක්.
ඊට පස්සේ මෙතන දීලා තියෙනවා Excel ෆෝමියුලා ටිකක්. හරි? Excel ෆෝමියුලා ටිකක්. හරිද? ඊට පස්සේ ඔයාලට වම් දකුණු පැත්තේ දීලා තියෙනවා පොඩි වගුවක් ටේබල් එකක්. ඊට පස්සේ ඔයාලට කියනවා මේ වර්ක්ෂීට් එකයි මේ දීලා තියෙන වගුවයි දිහා බලලා මෙන්න මේ වගුව සම්පූර්ණ කරන්න කියලා. රයිට්. බලන්න try එකක් දෙන්න වගුව සම්පූර්ණ කරන්න. මේ දීලා තියෙන Excel sheet එකයි මෙන්න මේ වගුවේ තියෙන output ටිකයි පාවිච්චි කරලා මේ වගුවේ තියෙන විස්තර ටිකයි පාවිච්චි කරලා මේ දීලා තියෙන මෙන්න මේ වගුව තමයි සම්පූර්ණ කරන්න ඕනේ. මේ වගුව තමයි සම්පූර්ණ කරන්න ඕනේ. මේ වගුවයි මේ Excel sheet එකයි දිහා බලාගෙන. try එකක් දෙන්න බලන්න. දැන් මෙතනදී අර මම කියපු අර ප්‍රමුඛතා ටික මතක තියෙන්න ඕනේ. ඉස්සල්ලාම මොකද්ද සුළු කරන්නේ ඊට පස්සේ මොකද්ද සුළු කරන්නේ එහෙම මතක තියාගන්න ඕනේ. ඒ ටික අමතක නම් මෙතන මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. try එකක් දෙන්න බලන්න. හරි. try එකක් දෙන්න නැති කියලා හිතනවා කට්ටිය. බලමු. පළවෙනි එකේ කියනවා A1 multiply by B1 minus D2. හරි. එතකොට මේක ඉස්සෙල්ලාම මොකද්ද වෙන්නේ? අර පිළිවෙලට අනුව නම් මොකද්ද වෙන්නේ ඉස්සෙල්ලාම මේකේ? පළවෙනි මොකද්ද වෙන්නේ? වැඩි කිරීම තමයි ඉස්සෙල්ලාම වෙන්නේ. එහෙනම් A1 වල තියෙන අගේ 7යි B1 වල තියෙන අගේ 5යි 4 35යි 35න් D2 එක අඩු වෙනවා කියලා කියන්නේ 31යි උත්තරේ. 31යි උත්තරය ආවේ. හදපු අය කවුද ඉන්නේ 31 උත්තරය ආවේ? ඔව්. right. එහෙනම් 31යි පළවෙනියට උත්තරේ. 31. 31යි. right.
උත්තරේ ආපු නැති කවුරු හරි ඉන්නවා නම් බලන්න ඔයාගේ ප්‍රමුඛතාවයේ වැරද්දක් ඇති. ඉස්සලා අඩු කරලා හරි කරලා තියනවා නම් වැරදිලා ඇති. ඊළඟ එක ඊළඟේ මොකක්ද ඉස්සෙල්ලාම වෙන්නේ? ඊළඟේ ඉස්සෙල්ලාම වෙන්නේ බෙදීම. එහෙනම් C2 කියන්නේ 9, A2 කියන්නේ 3. 9 3ෙන් බෙදුවාම 3යි. D1 minus 3යි කියන්නේ -1 ඍණ 1 දායි උත්තරේ දෙවෙනි එකට. ඍණ 1.0 වෙන්න ඕනේ මං හිතන්නේ උතන. ඍණ 1 නෙමෙයි ඍණ 1.0. ඍණ 1 ලිව්වොත් වැරදි. ඒ උතන බෙදීමක් තියෙනව නේද? බෙදුන ගමන් හොඳට මතක තියාගන්න Excel වල බෙදුන ගමන් දශමෙන් තමයි උත්තරේ එන්නේ. දශම විදියට තමයි උත්තරේ එන්නේ. එතකොට 9 බෙදීම A2 කියන්නේ 3නේ. ඔන්න ඔක බෙදලා බලන්න. C2 divide by A2. හරි. C2 කියන්නේ මෙතන 9 නේ 9. A2 කියන්නේ 3. ඒතර 9 divide by 3 කියන්නේ 3 නෙමෙයි 3.0 කියලා තමයි එන්න ඕනේ මං හිතන්නේ. බලමු. මට මතක විදිහට එහෙම. බලමු අපි Excel sheet එක ලියලා. Equal A7 divide by A8. A6 minus. නෑ අවශ්‍ය නෑ. ඩෙසිමල් දාන්න ඕනේ නෑ. මට මතක විදිහට පරණ version එක හරි කොහේ හරි මේ ඩෙසිමල් වැටුණා. දශම වැටුණා. හැබැයි මේකේ වැටෙන්නේ නෑ. දශම නැතුව උත්තරේ වැටෙන්නේ කෙලින්ම ඍණ 1 කියලා. හරි. ඊළඟට තුන්වෙනි එක බලන්න. B3 to the power C3 minus A3. එතකොට මේක ඉස්සලාම් මේ බලය තමයි ඉස්සලාම් වෙන්නේ. එහෙනම් B3 කියන්නේ 2යි. C3 කියන්නේ 4යි. දෙකේ හතරවෙනි බලය කියන්නේ 16යි. 16න් අඩු කරන්න A3. 6ක්. ඒ කියන්නේ උත්තරේ 10යි. 10යි දා උත්තරේ. උත්තරේ 10යිද? තුන්වෙනි එකට. ඔව්. හරි. උත්තරේ 10යි. මම ටිකක් අමාරු එකට යන්න. මෙන්න මේකට යන්න. A2 to the power B3 minus C2 plus A3 multiplied by B3 plus C1. හරි එහෙනම් මේක ඉස්සෙල්ලා මේ වරහන්නේ සුළු වෙන්නේ. එහෙනම් B3 plus C1. B3 කියන්නේ 2 C1 කියන්නේ 4. එහෙනම් 2යි 4යි 6යි. ඊට පස්සේ මේකේ බලයට යන්න. A2 multiply by A2 to the power B3. A2 කියන්නේ 3, B3 කියන්නේ 2. 3 දෙවෙනි බලය කියන්නේ 9යි. එහෙනම් 9 minus C2 කියන්නේ 9යි plus A3 කියන්නේ 6යි multiplied by ඉතින් ආපු උත්තරෙත් 9යි. එහෙනම් 9 වරක් 54යි 54යි 9යි minus 9 කියන්නේ බිංදුවයි 54 දෙවෙනි උත්තරයද? හැදුවද ඒක? මේ මාක් කරලා තියෙන එක හැදුවද?
උත්තරේ කීයද 54000 වෙන එකක්ද? හැදුවේ නැද්ද ඒක? alright. හරි. අන්තිම ගානේ 6ද කියලා අහනවා. අන්තිම ගාන ඉස්සලා ලොකු වරහන මේ ඇතුලේ තියෙන වරහන ඉස්සලා සුළු වෙන්න ඕනේ. මේ A1 B2 කියන එක ඉස්සලා සුළු වෙන්න ඕනේ. හරි. එහෙනම් A1 B2 කියන්නේ 8යි. ඊට පස්සේ D3 කියන්නේ ඒත් 8යි. එහෙනම් 8 8ෙන් බෙදුවම 1යි. ඊට පස්සේ එක් වරක් 1 to the power C2 කියන්නේ 9යි. එහෙනම් එකේ 9 වෙනි බලය කියන්නේ එකමයි නේ ආපහු. 6 නෙමෙයි නේද? ඒක මං හිතන්නේ උත්තරේ. එක ඔව් එක තමයි උත්තරේ. ඉස්සෙල්ලා මේ වරහන් මේ තියෙන්නේ. මෙතන වරහන් දෙකක් තියෙනවනේ. ඒකෙනුත් ඇතුලේ තියෙන වරහන තමයි ඉස්සෙල්ලාම සුළු වෙන්න ඕනේ. A1 B2 කියන එක තමයි ඉස්සෙල්ලා සුළු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි එළියේ තියෙන වරහනට යන්නේ. තේරුණාද දන්නේ කියපේ? පැහැදිලිද? ඉස්සෙල්ලා මේ වරහන ඇතුලේ වරහන සුළු කරලා තමයි එළියේ වරහනට එන්නේ. නෑ ඒක නෙමෙයි ඇහුවේ මේ ඔව් කීවෙන එකද? අන්තිමට ಗುಣ වෙන්න ඕනේ 6 නේද? දැන් හදපු එකේ දැන් අන්තිමටම හදපු එකේ අර B+ B3 C1 කියන එකට 6 නේද එන්නේ මෙතන 9 එක ගත්ත එක මං කිව්වේ. B3 C1 sorry. B3 කියන්නේ 2C 6 sorry. එතන වැරදුනානේ. ඒතර 6 වරක් 6 36යි 36ද උත්තරේ එන්න ඕනේ නේද? උපතිස්සය එන්න. හරි. sorry මට වැරදුනා එතන. මෙතන B3 C1 කියන එකට මම 9 අරන් තියෙනවා. 9 නෙමෙයි එන්න ඕනේ එතනට. 6 නේ එන්න ඕනේ. 4යි 2යි නේ තියෙන්නේ. උත්තර උත්තරේ එන්න ඕනේ 36යි කියලා. right. ඔයාලා මේ ටික Excel sheet එක type කරලා උත්තරේ ටික වෙනම ඔයාලා කලින් දාලා පස්සේ උත්තර ටික type කරලා බලන්න. right. යමු ඊළඟට. හරි ඊළඟට අපි යනවා ගණනය කිරීම සිද්ධ කරන්න මේ සමීකරණ ෆන්ක්ෂන්ස් භාවිත ශ්‍රිත භාවිත කරනවා සමීකරණ නෙවෙයි ශ්‍රිත අපි ඉස්සෙල්ලා ගණනය කිරීම සිදු කරේ කිසිම ශ්‍රිතයක් භාවිත කරන්නේ නැතුව ෆන්ක්ෂන්ස් භාවිත නොකර තමයි අපිට තිබුණු අර සෙල් ඇඩ්‍රස් වල දැනුමෙන් සහ අපි දැනගෙන හිටිය ගණිත කර්ම වල දැනුමෙන් තමයි අපි ගණනය කිරීම සිදු කරගෙන ගියේ. හැබැයි අපි මෙතනින් එහාට පාවිච්චි කරනවා ෆන්ක්ෂන්ස් කියලා જાතියක් කැල්කියුලේෂන්ස් කරන්න. right? ඒතර ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙනවා මෙන්න මේ ෆන්ක්ෂන්ස් ටික. sum, average, max, min, count. මේ sum කියන එක පාවිච්චි වෙන්නේ range එකක තියෙන අගයන් වල එකතුව ලබා ගන්න. හරි සෙල් රේන්ජ් එකක තියෙන සෙල් රේන්ජ් එකක තියෙන නැත්නම් පරාසයක තියෙන අගයන් වල එකතුව ගන්න තමයි sum එක පාවිච්චි කරන්නේ. හරි ඊට පස්සේ average කියන එක පාවිච්චි කරන්නේ අගයන් පරාසයක සෙල් රේන්ජ් එකක තියෙන අගයන් වල සාමාන්‍ය අගය ගන්න average එක සාමාන්‍ය අගය. max කියන එක පාවිච්චි කරන්නේ සෙල් රේන්ජ් එකක තියෙන විශාලම අගය හොයාගන්න. සෙල් රේන්ජ් එකක තියෙන විශාලම අගය හොයාගන්න බලන්න. finds out the largest value contained in a range of cells. සෙල් රේන්ජ් එකක තියෙන විශාලම අගය. min එක පාවිච්චි කරන්නේ සෙල් රේන්ජ් එකක තියෙන smallest value එක කුඩාම අගය හොයන්න. ඊට පස්සේ count කියන එක පාවිච්චි කරන්නේ සෙල් රේන්ජ් එකක් ඇතුලේ දත්ත ඇතුළත් වෙලා තියෙන සෙල් ගාන හොයාගන්න. ඒතර sum එකයි count එකයි අතර වෙනස sum එකේදී වෙන්නේ සෙල් රේන්ජ් එකේ තියෙන සියලු අගයන් වල එකතුවයි ගන්නෙ. count එකෙන් වෙන්නේ සෙල් රේන්ජ් එක ඇතුලේ අගයක් තියෙන
අගයක් තියෙන මොකක් හරි අගයක් ඇතුළත් වෙලා තියෙන සෙල් ගාණ ගණන් කරන එක තමයි කවුන්ට් එකෙන් දෙන්නේ. right? අපි මේක උදාහරණයක් අරන් බලමු. එතකොට ඔයාලට තේරෙයි. right? මම මේ උදාහරණේ right? හරි. අපි බලමු. මම මේ මගයන් ටිකක් දැම්මා. අපි බලමු එකින් එක ෆන්ක්ෂන් එක. මේ පළවෙනි ෆන්ක්ෂන් එක තමයි sum. sum. මම ලියන්නම් sum එක. හරි. මම කිව්වේ sum එකේ මොකද්ද? sum එකේ තේරුම තමයි sum එකෙන් හැමතිස්සෙම හොයන්නේ අපි සෙල් පරාසයක සෙල් රේන්ජ් එකක තියෙන අගයන් වල එකතුවක්. හරි. ඒතර කොහොමද අපි මේ ෆන්ක්ෂන් එක ලියන්නේ? අපි දන්නවා හැම ෆන්ක්ෂන් එකක්ම පටන් ගන්න සමාන ලකුණෙන් equal sign එකෙන් සමාන ලකුණ ලිව්වා. ඊට පස්සේ අපි ලියනවා ෆන්ක්ෂන් එක sum. මේක කැපිටල් ලිව්වත් සිම්පල් ලිව්වත් කොහොම ලියන්න කරනවා. sum. ඊට පස්සේ වරහන් ඇතුලේ අපි දෙනවා අපිට ඕන සෙල් රේන්ජ් එක. සෙල් රේන්ජ් එක පරාසය අපි දෙනවා. දැන් සෙල් රේන්ජ් එකක් දෙන විදිහ ඔයාලා දැනටමත් දන්නවා. කොහොමද සෙල් රේන්ජ් එකක් දෙන්නේ? සෙල් රේන්ජ් එකක් දෙන්නේ ඒ සෙල් රේන්ජ් එකේ ආරම්භක සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක ලිව්වා 32ක් තිබ්බා. ඒ සෙල් රේන්ජ් එකේ අවසාන සෙල් එකේ ඇඩ්‍රස් එක ලිව්වා. හරි. කොහොමද සෙල් රේන්ජ් එකක් දෙන්නේ? ඔයාලා ඒක දැනටමත් දන්නවා. හරි. එහෙනම් මට ඕනේ මෙන්න මේ ඔක්කොගේම මේ අගයන් ඔක්කොගේම එකතුව හොයාගන්න. right? sum එක හොයාගන්න. එකතුව හොයාගන්න. ඒතර මම එහෙනම් දෙන්න ඕන සෙල් රේන්ජ් එක මෙතන ටයිප් කරන්න ඕන සෙල් රේන්ජ් එක එවන්න බලන්න chat box එකේ දාලා. සෙල් රේන්ජ් මේ ඔක්කොගේම එකතුව ගන්න ඕනේ එකවර. එහෙනම් සෙල් රේන්ජ් එක කොහොමද ටයිප් කරන්න ඕනේ මේක ඇතුලේ. ඔව්. මේ සෙල් ඇඩ්‍රස් එකේ A1 එන ටයිප් කරා A1 32ක් තිබ්බා. සෙල් රේන්ජ් එකේ අවසාන සෙල් එක C3. එහෙනම් C3 කියලා ටයිප් කරා. වරහන් වැහුවා. එන්ටර් කරපුවා මෙන්න මේ අගයන් ඔක්කොගේම එකතු වෙනවා. right? මෙන්න සම් එකක් ලියන විදිය. හරි? ඊළඟට මට ඕනේ මෙන්න මෙහෙම කියලා දාන්න. මට ඕනේ මේ පළවෙනි පේලියේ තියෙන අගයන් වල එකතුවයි. හරි. ඒ කියන්නේ මේ 1 කියලා තියෙන පේලියේ අගයන් වල එකතුවයි. 3 කියලා තියෙන රෝ එකේ අගයන් වල එකතුවයි විතරක් ගන්න. මට මේ මැද පේලියේ අගයන් වල එකතුව 5යි 3යි 7 කියන ඒ වල එකතු ඒ තුනේ එකතුව නැතු පේලිය විතරක් ගන්න ඕනේ. එහෙනම් මම කොහොමද ටයිප් කරන්නේ? කියන්න බලන්න කොහොමද මම ටයිප් කරන්නේ? මම ටයිප් කරනවා මෙන්න මෙහෙම. ඉස්සෙල්ලාම මම ටයිප් කරනවා උඩ පේලිය. කියන්නේ මේ පළවෙනි පේලිය රෝ එකේ සෙල් රේන්ජ් එක. නම් පළවෙනි රෝ එකේ සෙල් රේන්ජ් එක කොහොමද එන්නේ? දාන්න බලන්න chat box එකට පළවෙනි පේලියේ සෙල් රේන්ජ් එක 2 5 4 කියලා තියෙන ඒ පේලියේ සෙල් රේන්ජ් එක කොහොමද ලියන්නේ? ඔව් A1 to C1. එහෙනම්
A1 to C1 කියලා ලිව්වා. මම මෙතන ලියනවා and ඊට පස්සේ තුන්වෙනි පේලියේ සෙල් රේන්ජ් එක මොකක්ද? A3 to sorry and නෙවෙයි කමාව C12 C12 නෙවෙයි C3 දැක්කද වෙච්ච දේ ලියපු විදිහ බලන්න හොඳට ඉස්සලා equals සමගව වරහන් ඇරියා පළවෙනි සෙල් රේන්ජ් එකේ පළවෙනි රෝ එකේ සෙල් රේන්ජ් එක ලිව්වා මේ A1 to C1 ඊට පස්සේ කමාවක් දාලා තුන්වෙනි පේලියේ සෙල් රේන්ජ් එක ලිව්වා A1 to C3 දැන් මැද පේලිය අතහැරලා තියෙනවා ඔයාලට පේනවා highlight වෙලා පෙන්නනවා මේ මැද පේලිය අතහැරලා තියෙනවා එහෙනම් උත්තරේ එනවා 37යි කියලා බලන්න 52න් 8යි 7යි 15ක් අඩු කරමු 37යි උත්තරේ හරි තේරුණාද ඒක මොකද කියන්නේ right මේක වල කලින් කරගෙන නැතුව ඇති මම හිතන්නේ මම මෙතන තව පේලියක් දාන්න right මට ඕනේ මෙන්න මේ දෙවෙනි පේලියේයි හතරවෙනි පේලියේ විතරක් එකතු හොයාගන්න. එහෙනම් ලියන්න බලන්න ඒකට අර සම් එක දාලා දැන් අපි ලියුවා වගේ සමීකරණය. පළවෙනි පේලියයි හතරවෙනි sorry ඔව් පළවෙනි පේලියයි හතරවෙනි පේලියයි. මෙන්න මේ පේලි දෙකේ විතරක් එකතුව ගන්න සම් එක දාලා සමීකරණයක් ලියන්න බලන්න අපි දැන් ලියපු විදිහට. chat box එකට දාන්න බලන්න ලියලා. කියපු දේ තේරුණාද බලන්න කට්ටියට. හරි. හරි. ඔව්. බලමු උත්තර ටික right. හරි. පොඩි වැරද්දකුත් තියෙනවා එක්කෙනෙක්ගේ. කොහොමද අපි ලියන්නේ? සමානයි සම් පළවෙනි සෙල් රේන්ජ් එක A1 තිත් එක මෙතෙන්ට එන්නේ තිතයි කමාවයි නෙමෙයි සෙමිකෝලන් එක නෙමෙයි කෝලන් එකක් A1 to C1 කමාවක් දැම්මා හතරවෙනි රෝ එකේ සෙල් රේන්ජ් එක A4 to C4 right මෙන්න මෙහෙමයි ලියන්නේ right තේරුණාද වැඩි මොකද කියන්නේ කට්ටිය සම් එක ඕකේද සම් එකෙන් වැඩ ගන්න හැටි තේරුණාද පාවිච්චි කරන හැටි තේරුණාද මොකද කියන්නේ තේරුණා right හරි එහෙනම් අපි ඊළඟට යමු average එකට right
ප්‍රශ්න මොනවද තියෙනවද අහන්න. ඇවරේජ් එකට යමු. right. equal average අර වගේ සෙල් රේන්ජ් එක දෙන්නයි තියෙන්නේ. මට ඕන නම් මේ ඔක්කොගේම ඇවරේජ් එක හොයාගන්න. මේ දීලා තියෙන අගයන් ඔක්කොගේම ඇවරේජ් එක හොයාගන්න. මට දෙන්න තියෙන සෙල් රේන්ජ් එක A1 2 C4 මෙන්න මේක ඇවරේජ් එක ගන්නවා. හරි. පේලි දෙකක විතරක් හොයාගන්න ඕන නම් ඉතින් අර මං කලින් කිව්වා වගේම ලියන්න. කිසි වෙනසක් නැහැ. average මේ අකුරු ටික මතක තියාගන්න. average A1 2 C4 sorry A1 to A4 කමාවක් මට ඕනේ මේ A තීරුවේයි A කොලම් එකේ C කොලම් එකේ විතරක් අගයන් වල A කොලම් එකයි C කොලම් එකේ විතරක් අගයන් වල ඇවරේජ් එක හොයාගන්න. එහෙනම් මම ඉස්සලා ලියනවා A කොලම් එකේ විතරක් සෙල් රේන්ජ් එක A1 to A4 ඊට පස්සේ C කොලම් එකේ සෙල් රේන්ජ් එක C1 to C4 කොහොම ඉතින් කරක ලියන්නයි තියෙන ප්‍රශ්නයක්. මෙන්න ඇවරේජ් එක ලියන විදිහ. තේරුණාද ඇවරේජ් එක ලියන විදිහ? තේරුණාද ඇවරේජ් එක ලියන විදිහ? අරක වගේම තමයි සම් එක වගේම තමයි. තේරුණාද? right. ඊළඟට අපි යමු average. මෙතන තව එකක් කියලා දෙනවා. හිතන්න මට ඕනේ කියලා ඇවරේජ් එක හොයන්න. හරි? ඇවරේජ් එක හොයන්න. මෙන්න මේ සෙල්ස් තුනේ A1 කියන සෙල් එකේ B2 කියන සෙල් එකේ C1 කියන සෙල් එකේ A1 කියන සෙල් එකේ B2 කියන සෙල් එකේ C1 කියන සෙල් එකේ කියන සෙල් තුනේ විතරක් ඇවරේජ් එක හොයන්න ඕනේ කියලා. එහෙනම් මම ලියන්නේ ඉස්සෙල්ලාම ලිව්වා පළවෙනි සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක A1 කමාවක් දැම්මා. දෙවෙනි සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක B2 කමාවක් දැම්මා. තුන්වෙනි සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක C1 right. මෙන්න ඇවරේජ් එක 6 4යි සර් 3යි 2යි 5යි 4යි 9යි 9 3 මුදම් 3යි. තේරුණාද? ස්පෙસિෆික් සෙල් තුනක නැත්තම් සිලෙක්ටඩ් සෙල් තුනක තෝරාගත්තු සෙල් තුනකත් ඇවරේජ් එක ගන්න පුළුවන් අපිට. සරල දෙයයි කරන්න තියෙන්නේ හැම සෙල් එකම සෙල් ඇඩ්‍රස් එක ලියුවා කමාවක් දැම්මා. සෙල් ඇඩ්‍රස් එක ලියුවා කමාවක් දැම්මා. right max එකටත් ඔය වැඩේම කරන්න පුළුවන්. sum එකටත් ඔය වැඩේම කරන්න පුළුවන්. තේරුණාද? සෙල් තුනක විතරක් ගත්තා මේ. සෙල් හතරක නම් තව කමාවක් දාලා තව එකක් ලියන්න. ඊළඟ සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක. තේරුණාද? තේරුණා නැද්ද? right ඔය වගේ ඕන විදිහකට ඉතින් කරක මේක ගේම් ගහන්න පුළුවන්. right ඊළඟට ඔක ඇවරේජ් එකනේ. ඊට පස්සේ max එක තියෙනවා. max එක බලමු අපි. මට ඕනේ මෙන්න මේ රෝ එකේ මේ කියලා තියෙන රෝ එකේ විශාල මගේ හොයාගන්න. මම ලියනවා equal max දෙන්න සෙල් රේන්ජ් එක. සෙල් රේන්ජ් එක මොකද්ද? A1 ඉඳලා A4 වෙනකම්. එහෙනම් max එක මට එනවා 5යි කියලා. මම කොපි කරලා දාන්නම් B කියන රෝ කොලම් එකට. ඒත් max එක එනවා. මම මේකම කොපි කරලා දාන්නම් C කියන කොලම් එකට. ඒත් ඒකම එනවා. right එතකොට බලන්න මේ කොපි කරලා දාද්දි වෙනදී දැන් මේ සෙල් එකේ තියෙන ෆන්ක්ෂන් එක මොකද්ද? ෆෝමියුලා එක පේනවා ඇති. මේකේ තියෙන්නේ මොකද්ද ෆෝමියුලා එක? equal max A1 to A4 කියලානේ තියෙන්නේ. එතකොට මම මේක කොපි කරලා මේ ෆෝමියුලා එක කොපි කරලා දෙවනි සෙල් එකට දෙවනි මේ කොලම් එකට දාපුවම මොකද වෙන්නේ බලන්න. A1 කියලානේ මෙතන. ඒක වෙනස් වෙනවා B1 කියලා මේ.
කලින් එකේ මෙතන තිබුණේ A4 කියලානේ ඒක වෙනස් වෙනවා B4 කියලා. තේරුණාද? සෙල් රේන්ජ් එකේ තියෙන මුල් සෙල් එකයි අවසාන සෙල් එකයි වෙනස් වෙනවා. මම මේක කොපි කරලා දාපුවා මෙතන. මේකේ තියෙන A1 කියලා. හරි. මේකේ තියෙන B1 කියලා. කොපි කරලා ඊළඟ ස්ලයිඩ් එකට ඊළඟ සෙල් එකට දාද්දි වෙනස් වෙලා කියන්නේ. මම මේක කොපි කරලා මෙතෙන්ට දැම්මොත් එහෙම C1 කියලායි C1 කියලායි C4 කියලායි මේ C1 කියලා මුලට අවිල්ල තියෙනවා C4 කියලා අගට අවිල්ල තියෙනවා කොපි කරලා දාද්දි ඒ දීලා තියෙන සෙල් රේන්ජ් එකට අනුව මේක වෙනස් වෙනවා ෆෝමියුලා එක right ඔය මේවත් අහන්න පුළුවන් ඔයාලට අහන්න පුළුවන් මෙහෙම මේ A6 වල තියෙනවා මෙන්න මෙහෙම ෆෝමියුලා එක equal max A1 to A4 කියලා මම මේක කොපි කරලා right මේක කොපි කරලා මේ ෆන්ක්ෂන් එක කොපි කරලා C6 කියන ස්ලයිඩ් C6 කියන සෙල් එකේ පේස්ට් කරොත් මොකක්ද එන්න පුළුවන් උත්තරේ කියලා අහන්න පුළුවන්. එහෙනම් මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? මේ අගයන් ටික එකතු වෙයි. 4යි 7යි 11යි 23යි 26යි. sorry මේ අගයන් වල මේ විශාලම අගේ max එක. right. ඊළඟට min එකත් ඒ වගේමයි සෙල් රේන්ජ් එකක තියෙන කුඩාම අගේ ගන්න පුළුවන්. මම මෙතන min කියලා ටයිප් කරොත් කුඩාම අගේ එනවා. වරහන් දෙකක් කරනවා sorry. ඊට පස්සේ count එක. මෙතන තමයි විශේෂ දෙයක් තියෙන්නේ පොඩ්ඩක් count එකේ. හරි. count එකේදී වෙන්නේ ඒක මම පැහැදිලි කරන්න මම මෙතන තව ටිකක් අගයන් දාගන්නවා. count එකේදී වෙන්නේ අපි දීලා තියෙන සෙල් රේන්ජ් එකේ මම දෙන්න සෙල් රේන්ජ් එකේ A1 to A6 කියලා. ඒක උත්තරය ආවේ 4යි කියලා නේද? මම දුන්නේ සෙල් රේන්ජ් එකේ A1 to A6 කියලානේ. එහෙනම් ඇයි 4යි කියලා උත්තරයක් ආවේ? count එකේදී වෙන්නේ count එකේදී එයා බලනවා count එක දුන්නාම බලනවා මේ දීලා තියෙන සෙල් රේන්ජ් එක ඇතුලේ අගයක් තියෙන සෙල් මොනවද කියලා. අගයක් තියෙන සෙල් තියෙන්නේ මේ සෙල් රේන්ජ් එක ඇතුලේ 4යිනේ 2යි 5යි 4යි 2යි විතරයි. මේ සෙල් දෙක හිස් නෙමෙයි. මේ සෙල් දෙක හිස්. count එකේදී කරන්නේ අගයක් තියෙන සෙල් ගන්න අගයක් තියෙන සෙල් 4ක් මෙතන තියෙන 1යි 2යි 3යි 4යි. මේ සෙල් දෙක හිස්. 1යි 4ක් කියලා වැටෙනවා. right? මම මෙතනම ලියන්නම් A1 to C6 කියලා. එහෙනම් මේකේ උත්තරේ කීයක් එයිද? දාන්න බලන්න chat box එකට. මම මෙහෙම ෆෝමියුලා එක ලිව්වොත් අගයන් කීයක් එයිද? දාන්න බලන්න chat box එකට. right 12ක් එනවා. ඇයි මේ සෙල් රේන්ජ් එක ඇතුලේ අගයන් තියෙන සෙල් කීයක් තියෙනවද? 12ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. තේරුණානේ වැඩි? count එකයි hum එකයි. right. මෙන්න මේ activity එක try කරන්න බලන්න. දැන් අපි functions ටික දන්නවා. main functions කීයක් තියෙන්නේ? මෙන්න මේ ටික තියෙනවා මොනවද? පළවෙනි එක sum cell range එකේ එකතුව දෙනවා average cell range එකක සාමාන්‍ය අගය දෙනවා ඊට පස්සේ min max min එකෙන් cell range එකක තියෙන විශාලම අගය හොයලා දෙනවා max min එකෙන් cell range එකේ තියෙන කුඩාම අගය හොයලා දෙනවා count එකේ cell range එකක් ඇතුලේ අගයන් තියෙන cell ටික විතරක් හොයලා දෙනවා හරි right
එහෙනම් ඔන්න ඔය ටික ඔළුවේ තියාගෙන මෙන්න මේ ඇක්ටිවිටි එක try කරන්න බලන්න කට්ටිය. The figure 7.20 shows marks obtained in different terms by ICT students of grade 6. Provide answers using functions. Function භාවිතා කරලා මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කියලා කියනවා. හරි මේ දීලා තියෙන්නේ ICT විෂය සඳහා 6 වසරේ සිසුන් ලබාගත්තු ලකුණු. Right? What is the formula to be inserted in F2 to find the total marks scored by K Banu Somaratna? හරි F2 කියන සෙල් එක මෙතන F2 කියන එක පිටර පෙන්නලා නැහැ. E වෙනකම් විතරනේ තියෙන්නේ. හරි. ඒතර F2 කියන සෙල් එකේ total marks පෙන්නන්න මේ K බානු සෝමරත්න කියන ළමයාගේ total marks පෙන්නන්න ලියන්න ඕනේ formula එක මොකක්ද කියලා අහනවා. ඒතර අපි දන්නවා දැන් functions වලින් ලියන්න ඕනේ. අපි ඉගෙන ගත්ත functions වලින්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා what is the formula to be inserted in F3 to find the average marks scored by Vasantham Jayaraj. Vasantham Jayaraj කියන ශිෂ්‍යයා ගත්තු සාමාන්‍ය ලකුණු හොයන්න ලියන්න ඕනේ ෆන්ක්ෂන් එක මොකක්ද කියලා අහනවා. අපි කතා කරා. ඊට පස්සේ what is the formula to be inserted in cell B8 to find the highest score made in first term? පළවෙනි වාරයේදී ගත්තු වැඩිම ලකුණ ICT වලට ගත්තු වැඩිම ලකුණු හොයන්න B8 කියන සෙල් එකේ ලියන්න ඕනේ ෆෝමියුලා එක මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ what is the formula to be inserted in cell 8 to find the total number of students who appeared for the term 2? දෙවනි වාරය සඳහා දෙවනි වාර විභාගයේ සඳහා පෙනී හිටපු සිසුන් ගාන හොයන්න මොකක්ද පාවිච්චි කරන්න ඕනේ ෆෝමියුලා එක කියලා අහනවා. ඊට පස්සේ පස්වෙනි එක what is the formula to be inserted in cell D8 to find the lowest score made in the third term? තුන්වෙනි වාරේ අඩුම ලකුණු ගත්ත අඩුම ලකුණු ගාන හොයන්න මොකක්ද ලියන්න ඕනේ ෆන්ක්ෂන් එක ෆෝමියුලා එක කියලා අහනවා. right මේක try කරන්න බලන්න. try this one.
right. උත්තර දාලා තියෙනවා බලමු. Okay. හරි. What is the formula to be inserted in F2 to find the total marks scored by K බානු සෝමරත්න? Right. K බානු සෝමරත්න ලබාගත්තු මුළු ලකුණු ප්‍රමාණය හොයාගෙන වාර 3ේම ලකුණු ප්‍රමාණය හොයාගන්න ෆන්ක්ෂන් එකක් ලියන්න ඕනේ. එහෙනම් ලියන්නේ මොකද්ද? equal අපි දන්නවා එකතුව ගන්න නම් අපි පාවිච්චි කරන්නේ sum. එහෙනම් sum වරහන් ඇරියා සෙල් රේන්ජ් එක ලියන්න. B2 B2 to D2 B2 to D2 right. ඊළඟට දෙවෙනි එකේ what is the formula to be inserted in F3 to find the average marks scored by Vasantham Jayaraj? Vasantham Jayaraj ලබාගත්තු සාමාන්‍ය ලකුණු හොයන්න. මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? ෆෝමියුලා එක කියලා අහනවා. එහෙනම් අපි දන්නවා අපි පාවිච්චි කරන්නේ average කියන එක. average වරහන් ඇරියා Vasantham Jayaraj නම් B3 B3 to D3 B2 to D3 හරි ඊට පස්සේ third one what is the formula to be inserted in cell B8 to find the highest score made in first term පළවෙනි වාරේ ගත්තු විශාලම ලොකුම ලකුණු highest score එක වැඩිම ලකුණු හොයන්න B8 එකේ ලියන්න ඕන ෆන්ක්ෂන් එකක් අපි දන්නවා වැඩිම ලකුණ වැඩිම අගය හොයන්න අපි පාවිච්චි කරන්නේ max නම් equal max වරහන් ඇරියා B2 to B7 B2 to B7 හරි ඊට පස්සේ fourth one what is the formula to be inserted in cell 8 to find the total number of students who appeared for term 2 මෙතන මට දෙයක් කියන්න අමතකුණා මෙතන අහන්නේ දෙවෙනි වාරයට දෙවෙනි වාර විභාගයට පෙනී හිටපු ICT විෂයට පෙනී හිටපු සිසුන් ගණනය කරන්න අපි දන්නවා සිසුන් ගණනය කරන්න නම් කවුන්ට් වලින් තමයි යන්න ඕනේ. හැබැයි මට දෙයක් කියන්න අමතකුණා ඉස්සෙල්ලා කවුන්ට් එක ලියද්දි කවුන්ට් එකේදී මං කියවනේ අගයක් තියෙන හැම කොටුවක් සෙල් එකක්ම ගණනය වෙනවා කියලා. ඒතකොට මෙතනත් අගයක් තියෙනවනේ මේ ඇබ්සන්ට් කියලා. ඇබ්සන්ට් කියලා ලියලා තියෙනවා. හැබැයි මේ කවුන්ට් එකෙන් ගණනය කරන්නේ ඉලක්කම් අගයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වටිනාකමක් තියෙනවා. දැන් AB කියන එක ඉලක්කම වටිනාකමක් තියෙන එකක් නෙවෙයි. AB කියන්නේ ඉංග්‍රීසි අකුරු දෙකක්. එහෙනම් මෙන්න මේක කවුන්ට් එකෙන් ගණන් කරන්නේ නැහැ. එහෙනම් 1 2 3 4 5යි කියලා උත්තර එනවා. එහෙනම් C2 to C7. මට ඒක ඉස්සෙල්ලා කියන්න අමතකුණා කවුන්ට් එක කරන්න. right ඊට පස්සේ අවසාන එක what is the formula to be inserted in cell D8 to find the lowest score make in the third term lowest score නම් අපි දන්නවා highest score එක අපි පාවිච්චි කරනවා max කියන එක lowest score එකට පාවිච්චි කරනවා min කියන එක එහෙනම් third term එකේ නේනම් equal min D third term එකේ තියෙන D2 කියන D කියන කොලම් එකේ නේනම් D2 to D7 හරි ඔය උත්තර ටික ආවනේ කට්ටියට සමහර උත්තර දාලා තියෙනවා නේද ප්‍රශ්නයක් ගැටලු මොන හරි ගැටලුවක් තියෙනවද මේ ඇක්ටිවිටි එකේ තියෙන ප්‍රශ්න සප්පද තියෙනවා නම් අහන්න මම කිව්ලොක් තියනවද පැහැදිලි තැනක් මොන හරි තියෙනවද තේරුම් නැති තැනක් මොන හරි තියෙනවද තියෙනවද මොකද කියන්නේ
right. හරි. අපි ප්‍රශ්න ටිකකට යමු. මේ question එකේ අහනවා which of the following can be used to select the entire document? සම්පූර්ණ document එකම select කරන්න පාවිච්චි කරන්න පුළුවන් shortcut key එක මොකක්ද කියලා. මේ shortcut keys ටිකක් මම ඔයාලට දෙන්නම්. මේ shortcut keys සමහර විට ඔයාලා විභාගේ අහන්න පුළුවන්. මේ ඔයාලගේ paper එකෙන් ගත්තු ප්‍රශ්නයක්. 2017 වගේ මට මතකයි. දාන්න බලන්න මේකට answer එක මොකක්ද කියලා. control plus A තමයි answer එක. control plus A වලින් පුළුවන් අපිට සම්පූර්ණ document එකම select කරන්න. right? මම මෙතන තව shortcut කීපයක් ලියන්නම්. right? අපිට පුළුවන් control plus C එකෙන් පුළුවන් copy කරන්න. control plus V එකෙන් පුළුවන් paste කරන්න. control plus X එකෙන් පුළුවන් cut කරන්න. control plus N එකෙන් පුළුවන් new document එකකට යන්න. ළඟට control plus P එකෙන් පුළුවන් print. control plus P එක control plus N එක new document එකක්. control plus OA සම්පූර්ණ document එකම select කරනවා. ඊට පස්සේ control plus U underline control plus I italic control plus B bold මේවා font formatting right ඊට පස්සේ තව එකක් තියෙනවා නේ control plus Z undo control plus W close document right okay මේ command පොදුවේ පාවිච්චි කරන ටිකක් මේ තියෙන්නේ වෙනස් ඒවා ගොඩක් තියෙනවා හරි right එතකොට මේක උත්තරේ හරි ඊළඟ ප්‍රශ්නේ when you are typing an equation into a cell in Excel the first thing that must be entered Excel එකේ equation එකක් සමීකරණයක් formula එකක් type කරද්දී ඇතුළත් වෙන්න ඕනේ පළවෙනි දේ මොකක්ද කියලා අහනවා the first cell referenced parenthesis quotation mark
an equal sign මොකක්ද උත්තරේ? ඔව්. ඕනම ෆෝමියුලා එකක් ඉක්වේෂන් එකක් ටයිප් කරද්දී පළවෙනි දේ තමයි equal sign එක සමාන ලකුණු. මේ වලගේ පේපර්ස් වලින් ගත්ත ප්‍රශ්න. ඊට පස්සේ මේකේ අහනවා formula in E4 and E8 cells are E4 සහ E8 ඔව් E4 සහ E8 කියන cells වලට total E කියන බලන්න අපෙන් අහන්නේ E4 එකේ E8 කියන මෙන්න මේ cell දෙකේ type කරන්න ඕනේ formula එක මොකක්ද කියලා. නේද? එතන E කියන කොලම් එකේ තියෙන total කියන එකනේ. එහෙනම් total එක ගන්න නම් මොකක්ද අපි type කරන්න ඕනේ? try එකක් දෙන්න බලන්න. පළවෙනි එක. හරි. පළවෙනි එක හරි කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඇයි අනිත් ඒවා වැරදි කියන එක බලමු. දෙවෙනි උත්තරේ දිහා බලන්න. අපෙන් අහන්නේ total එකනේ total එක නම් සියලුම අගයන් වල එකතුව වෙන්න බෑ. එහෙනම් count දැම්මොත් මෙතන උත්තරේ වැරදි. එහෙනම් දෙවෙනි එක වැරදි. count දාලා තියෙන නිසා. ඊළඟට තුන්වෙනි එක දිහා බලන්න. තුන්වෙනි එක මොකක්ද තියෙන වැරද්ද? දැන් මේ total එක ගන්න නම් මෙන්න මේ අගයන් තුනේ එකතුවනේ ගන්න ඕනේ. මේ අගයන් තුනේ එකතුව තියෙන්නේ B4 එකේ B4 to 4 cell range එක B4 ඉඳලා D4 වෙනකන්. හැබැයි මෙතන දීලා තියෙන්නේ B6 ඉඳලා D6 වෙනකම් මේ. එහෙනම් අන්න ඒකත් වැරදි. cell range එක වැරදි තුන්වෙනි එකේ. හතරවෙනි එකේ cell range එක වැරදි. C4 ඉඳලා C7 වෙනකම්. එහෙනම් හරි උත්තරේ 1. right. shortcut වගේක් ඔය chat box එකේ වැටලා තියෙනවා මේ image එක විතර ඒක ගන්න අනිත් අය save කරගන්න. හරි ඊට පස්සේ අවසාන එක. ඔයාලගේ යාළුවෙක් share කරලා තියෙනවා මේ shortcuts ටික. හරි මම අර ඉස්සෙල්ලා type කරුවා වගේ ටිකක්. හරි. 13 වෙනි ප්‍රශ්නේ. The people's leasing company will lend you 10,000 today with terms that require you pay off the loan in 36 monthly installments of $5,000 each. What is the effective annual rate of interest that the company will charge you? Sorry. $10,000ක් ණයට දීලා තියෙනවා. මේක ගෙවන්න ඕනේ නැවත $500 ගානේ වෙන මාසික වාරික 36කින්. අපෙන් අහනවා annual rate එක පොලි අනුපාතය කීයද කියලා. හොයන්න බලන්න.
දැදුවද? උත්තරායනද කට්ටියට? දෙක කියලා උත්තරයක් තියෙනවා, තුන කියලා උත්තරයක් තියෙනවා බලන්න. අපෙන් අහන්නේ රේට් එකනේ, ප්‍රතිශතයනේ. එතකොට මේ රේට් කියලා තියෙන ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ අපි මේ ඇතුලේ දෙන අගය ප්‍රතිශතයක් විදිහට පෙන්වන එක. හරි? එතකොට අපි effective annual rate එක ගද්දී දැන් මෙතන ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ පොලිය හොයාගන්න එකනේ. පොලිය කොච්චරද කියලා හොයාගන්න එකනේ. පොලිය කොච්චරද කියලා අපි හොයාගන්නේ කොහොමද? පොලිය හොයාගන්නේ කොහොමද? වාර්ෂික පොලිය කොහොමද හොයාගන්නේ? දැන් මෙතන තියෙනනේ වාරික 36ක්. එහෙනම් අවුරුද්දට තියෙනනේ වාරික 12ක්. එහෙනම් 36 බෙදන්න 12න්. එතකොට අවුරුදු 3යි. right? ඊට පස්සේ දැන් මේ ඇයි මේක වර්ෂ කරගත්තේ? අපෙන් අහලා තියෙන ඇනුවල් රේට් එකනේ. ඇනුවල් රේට් නම් මේ ඔක්කොම වර්ෂයකට හදාගන්න ඕනේ. මෙතන මාස 36ක් තියෙනවා. එහෙනම් අවුරුදු වලට හරව ගත්තාම මාස 36 12න් බෙදුවම අවුරුදු 3යි. හරි වාරික 36යි මාසෙට වාරිකේ ගන්න. එහෙනම් මාස 36යිනේ. එහෙනම් මාස 36 12න් බෙදුවාම අවුරුදු 3යි. අවුරුදු 3ක් මේ වාරික ටික ගෙවාගෙන යන්න ඕනේ. ඊට පස්සේ මාසෙකට ගෙවනවා ඩොලර් 500ක්. එහෙනම් මාස 12යි කියන්නේ 512න් වැඩි කරපුවාම ගෙවන්න ඕනේ මුළු ගාණ එනවා. right? ගෙවන්න ඕනේ මුළු ගාණ එනවා. හරි? අවුරුද්දකට ගෙවන්න ඕනේ මුළු ගාණ. ඔන්න ඔය අවුරුද්දකට ගෙවන්න එන මුළු ගාණ වැඩි කරන්න අවුරුදු 3. මේ ආපු 3. right? ඊට පස්සේ ඒන උත්තරෙන් අඩු කරන්න වර්තමාන අගය 10000. එතකොට අපිට එනවා පොලිය. ඒ එන පොලිය රේට් එකට දාපුවම ප්‍රතිශතයක් විදිහට මෙන්න මෙහෙම පෙන්නනවා. right? ඕකේ පළවෙනි උත්තරේ කොහොමත් වැරදි. දැන් බිස්නස් මැත්ස් එක චුට්ටක් අමතකයි නේද? ෆයිනෑන්ස් මැත්ස් එක. අපිට විදිහට උත්තරේ ගන්නත් පුළුවන්. right? කොහොමද? දැන් පළවෙනි උත්තරේ දිහා බලන්න. පළවෙනි උත්තරේ B2 කියලා එකක් තියෙනවනේ. කොහෙද මේකේ B2 කියලා කොහෙවත් නැහැනේ. B4 වලින් පටන් ගන්න. B3 වලින් පටන් ගන්න. නම් පළවෙනි උත්තරේ කොහොමත් වැරදි. B2 කියලා එකක් මේකේ කොහෙවත් නැහැ. එහෙම සෙල් එකක් නැහැ මේකේ පේන්න. ඊළඟට හතරවෙනි එක දිහා බලන්න. sorry දෙවෙනි එක දිහා බලන්න. දෙවෙනි මොකක්ද දෙවෙනි එකේ තියෙන වැරද්ද? දෙවෙනි එකේ දීලා තියෙන වැරද්ද තමයි B5 කියන්නේ 36, B6 කියන්නේ 500, B4 කියන්නේ මේ ටික. එහෙනම් මේ ටිකේ රේට් එක කියන්නේ මොකක්ද? මේ ටිකේ රේට් එක කියන්නේ මොකක්ද? තේරුමක් නැහැ. 10යි 36යි 500 රේට් එක කිව්වම තේරුමක් තියෙනවා තේරුමක් නැහැ. මෙතන කිසිම ෆෝමියුලා එක ටයිප් කරලා බලන්න කිසිම සංඛ්‍යාත්මක අගයක් එන්නේ නැහැ. මේක වැරදි. එහෙනම් දෙවෙනි එකත් වැරදි. හතරවෙනි එක දිහා බලන්න. B5 divide by 12. B5 කියන්නේ 36න් 36 බෙදුවම 12න් 3යි. right? ඊට පස්සේ B6 කියන්නේ 500. 3යි 500න්. අඩු කරන්න ඕන B4. B4 කියන්නේ 10000. මේකෙත් කිසිම තේරුමක් නැහැ. අගයක් එන්නේ නැහැ. එහෙනම් හරි ලේසියෙන් B3 කියන උත්තරේ යන්න පුළුවන්. මැත්ස් අමතක කෙනෙකුට නම්.
හරි. මතක තියෙන කෙනෙකුට නම් කෙලින්ම කරන්න දෙන්නේ මොකද්ද? ෆියුචර් වැලියු. අනාගතයගේ හොයාගත්තා. අනාගතයගේ හොයාගන්නේ කොහොමද? අනාගතයගේ හොයාගන්න හරි ලේසි. මේ monthly installment ගන්න 30න් වැඩි කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුරුද්දක ගාන ඉස්සෙල්ලා හොයාගෙන ඒක අවුරුදු 3න් වැඩි කරලා ගන්නත් පුළුවන්. හරි. හොයාගෙන ඒ ෆියුචර් එකෙන් අඩු කරන්න අනාගතයෙන් අඩු කරන්න වර්තමානයේ එතකොට ලේසියෙන් ඉන්ට්‍රස්ට් එක එනවා පොලිය එනවා ඒ පොලියට මේ රේට් ෆන්ක්ෂන් එක දාපුවාම අනුපාතයක් ගන්න පුළුවන් එන්නයි මේකේ තුන්වෙනි උත්තරේ එන්නේ හරි ඔයාලට මම තව ප්‍රශ්න ටිකක් දෙන්නම් මෙන්න මේ මෙන්න මේ ප්‍රශ්න ටිකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න 15 වෙනි ප්‍රශ්නේ 16 වෙනි ප්‍රශ්නේ නැත්තම් එපා මම මේක අද උගන්වපු ටික තේරුණාද මොකද කියන්නේ අද අපි කතා කරේ මෙන්න මේ ටික මෙන්න මේ දෙක කතා කරේ අත්‍තරම තුන්වෙනි එක formatting the worksheet කියන එක මම පස්සේ වෙන දවසක කරන්නම් මෙන්න මේ දෙක තමයි කතා කරේ formulas with cell address and operators use of functions to calculations අපි මුලින්ම කතා කරා functions නැතුව ඔය sum average කියනවා පාවිච්චි කරන්නේ නැතුව අපි දැනගෙන හිටපු cell address ටික කෙනුයි operators ටික කෙනුයි විතරක් කොහොමද අපි calculations කරන්න කියලා ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේ functions ටික පාවිච්චි කරලා sum average max min count කියන ඒවා ටික පාවිච්චි කරලා කොහොමද කරණීය කිරීම ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා. right. තේරුම් නැති මොනවා හරි තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක්. තේරුණාද නැද්ද? මොකද කියන්නේ? තේරුණාද? right. හරි. තේරුණාලු ප්‍රශ්න නැද්ද? හරි. එහෙනම් මම මේ ඉතුරු ප්‍රශ්න ටික ඔයාලගේ